හිමි ධර්මසේන හිමි ධර්මසේන හිමි ධර්මසේන හිමි දඹදෙනි යුගයේ ධර්මසේන හිමි දඹදෙනි යුගයේ සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමි දඹදෙනි යුගයේ සද්ධර්ම රත්නාවලිය රචනා කළේය මෙය සාදුතර සමාජයක් ගොඩනැගීමට ඉවහල් වන සාර සංග්‍රහයකි. මෙය සාදුතර සමාජයක් ගොඩනැගීමට ඉවහල් වන සාර සංග්‍රහයකි. මෙය සාදුතර සමාජයක් ගොඩනැගීමට ඉවහල් වන සාර සංග්‍රහයකි. මෙහි එන හරවත් හා රසවත් කතා පුවතක් ලෙසින් උග්ගසේන සිටු පුත්තුගේ වත දැක්විය හැකිය. උග්ගසේන සිටුපුත්තුගේ වත දැක්විය හැකිය. උග්ගසේන සිටුපුත්තුගේ වත දැක්විය හැකිය. උග්ගසේන සිටුපුත්තුගේ වත දැක්විය හැකිය. මෙහි උග්ගසේන සිටුපුත්‍රයාගේ දෙමාපියන් හා මෙහි උග්ගසේන සිටුපුත්‍රයාගේ දෙමාපියන් හා
මෙහි උග්ගසේන සිටු පුත්‍රයාගේ දෙමාපියන් හා නාටක තරුණියගේ පියා දරුවන්ගේ සුභ සිද්ධිය නාටක තරුණියගේ පියා දරුවන්ගේ සුභ සිද්ධිය තකා ක්‍රියා කළ ආකාරය දරුවන්ගේ සුභ සිද්ධිය තකා ක්‍රියා කළ ආකාරය මෙසේ විමසිය හැකිය. දැන් රූලක් අරින්න නැතුව ඊළඟ රූලෙම්ම කෙළවරේ වම් පැත්තේ ඉර ළඟ ඉර ගාවම අංක 1 දාන්න ඊළඟ රූලෙම. රූලක් අරින්න ඕනේ නැහැ. ඊළඟ රූලෙම වම් පැත්තේ කෙළවරේ ඉර ගාව අංක 1 දාන්න. අංක 1 දාලා වචනයකට ආසන ඉඩක් තියලා සටහන ලියන පටන් ගන්න. අපි දැන් තහවුරු කරන්න හදන්නේ කරුණු පෙළගස්වා ගන්න. උග්ගසේන සිටු පුත්‍රයාගේ දෙමාපියන් කොහොමද දරුවන්ගේ සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරේ කියන. ඒ වෙනුවෙන් ක්‍රියා කළේ කියන. එයන් මෙහෙම ඊළඟ රූලේ මෙම කතාවේ ඇහෙනවද? සර් කියන එක ඇහෙන්නේ නැහැ සර්. අනිත් අයට ඇහෙන්නේ නැද්ද? අපිට ඇහෙනවා සර්. ඇහෙනවා සර්. සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. යා කියන එක මෙලෝඩියක් ඇහෙන්නේ. සිග්නල් අර්බුදයක් ඇත්තේ නැත්නම් මම මේ ළඟම ඉඳගෙන වගේ කියන්නේ. ඇහෙන්නේ නැද්ද? මෙම කතාවේ සිටු පුත්‍රයාගේ දෙමාපියන් තම භූමිකාව කියන්නේ තමන්ට අයිති කොටස, තමන්ගේ කාර්යය, තමන්ට අයිති කොටස, තම භූමිකාව මනවින් ඉටු කර ඇත. සිටු පුත්‍රයා නාටක තරුණිය නිසා නොකා නොබී
නොකා නොබී සිටින අවස්ථාවේ නොකා නොබී සිටින අවස්ථාවේ ඒ ගැන කරුණු විමසයි ඒ ගැන කරුණු විමසති කියලා ගමුකෝ අම්මයි තාත්තයි දෙන්නම නිසා ඒ ගැන කරුණු විමසති ඒ ගැන කරුණු විමසති ඒ ගැන කරුණු විමසති තම දරුවාගේ සුළු හෝ වෙනසක් දැක එය විමසීම දරුවාගේ යහපත පතන එය විමසීම දරුවාගේ යහපත පතන දෙමාපියන්ගේ කාර්යයකි. කවුද මේ අනේ මට කන්නන්නේ මේ කල්ලන්නේ බෑ අක්කෝ ආයෙ නම් අපර යෙන්දිර මයික් එක ඕෆ් කරගන්න. කවුද මේ මයික් එක මම බැලුවේ නම් කරලම් බනින්න. දරුවන්ගේ යහපත පතන දරුවාගේ යහපත පතන දෙමාපියන්ගේ කාර්යයකි. එය මෙසේ දැක්විය හැකිය. මෙසේ දැක්විය හැකිය. මෙසේ දැක්විය හැකිය. මෙසේ දැක්විය හැකිය. ඊළඟ රූලෙන්ම රූලක් අරින්න ඕනේ. ඊළඟ රූලෙන්ම පහට එදගාවෙන් වචනයක දාසන ඉඩ තියලා ඊළඟ රූලෙන්ම උද්ෘත පාඨය ලියන්න. දෙමාපියන් විචාල කල්හි විද්දත් දෙමාපියන් විචාල කල්හි විද්දත් දුව කෙරෙහි ආලයෙන් දෙමාපියන් විචාල කල්හි විද්දත් දුව කෙරෙහි ආලයෙන් නියාව කිව්ව ආලයෙන් නියාව කිව්ව. උද්ෘත පාඨය එතනින් ගම්ම්‍ය වෙනවා. අම්මයි තාත්තයි ඒ ගැන විමසපු බවක් එහෙම ඉන්න හේතු විමසපු බවක්. දෙමාපියන් විචාල කල්හි
විද්දද්දුව කෙරෙහි ආලේනියාව කිව්ව. එතකොට අපිට එතනින් අදහස් වෙනවා අම්මයි තාත්තයි නොකා නොබී ඉඳීම ගැන විමසපු බව. එතකොට ඒ අවස්ථාවේ උඹ ඒකට ප්‍රතිචාර දක්වපු විදිය තියෙනවා. දැන් රූලක් ඇරලා අර පාටියටත් පොඩ්ඩක් ඉස්සරහින් ඒ කියන්නේ පාටියට මේ පැත්තෙන් වෙන්න පොඩ්ඩක් ඊළඟ පාටියත් අතරින් වගේ ඔයා පටන් ගන්න රූලක් ඇරලා පළවෙනි කොටස දෙවෙනි කාරණය තහවුරු කිරීමට කරුණු පෙළ ගැස්වීම සඳහා මෙන්න මේම සිටු පුත්‍රයාගේ දෙමාපියන් නාටක තරුණියකට සර් ආයෙ කියන්නකෝ. සිටු පුත්‍රයාගේ දෙමාපියන් තම මොකද්ද මම කිව්වේ සිටු පුත්‍රයාගේ දෙමාපියන් ඊළඟ වචනේ දුන්නද පුතේ? නාටක තරුණියට සිටු පුත්‍රයාගේ දෙමාපියන් නාටක තරුණියකට සිටු පුත්‍රයාගේ දෙමාපියන් නාටක තරුණියකට තම පුතා පෙම්බැඳ සිටින බව දැනගෙන සිටු පුත්‍රයාගේ දෙමාපියන් නාටක තරුණියකට තම පුතා පෙම්බැඳ සිටින බව දැනගෙන නාටක තරුණියකට තම පුතා පෙම්බැඳ සිටින බව දැනගෙන එය නොගැලපෙන බව වටහා දීමට උත්සාහ කරයි. එය නොගැලපෙන බව වටහා දීමට උත්සාහ කරයි. එය නොගැලපෙන බව වටහා දීමට උත්සාහ කරයි. එපමණක් නොව සුදුසු පවුලකින් ගැලපෙන තරුණියක් විවාහ කර දෙන බවද පවසයි. ඒ කිසිවකින්
ඒ කිසිවකින් ඔහුගේ සිත ඒ කිසිවකින් ඔහුගේ සිත ඔහුගේ සිත ඔව් වෙනස් කළ නොහැකි මොකද ඒ වචන ටික කියන පුතේ අවසාන වචන ටික කියන්නේ ඒ කිසිවකින් ඔහුගේ සිත නෑ අවුන්නේ අයියෙන් කියන්නේ ඒ කිසිවකින් ඔහුගේ සිත ඒ කිසිවකින් ඔහුගේ සිත වෙනස් කළ නොහැකි පසු ඒ කිසිවකින් ඔහුගේ සිත වෙනස් කළ නොහැකි පසු ඒ කිසිවකින් ඔහුගේ සිත වෙනස් කළ නොහැකි පසු මසුරන් දහසක් සිටු පුත්‍රයාගේ මිතුරෙකු අත ඒ කිසිවකින් වෙනස් කළ නොහැකි පසු මසුරන් දහසක් සිටු පුත්‍රයාගේ යහළුවෙකු අත නාටක තරුණියගේ පියාට යවා ඇය විවාහ කර ගැනීමට සිටු මැදුරට එවන ලෙස දන්වයි. තම පුතුගේ ජීවිතය බේරා ගැනීමට දෙමාපියන් දරන අහිංසක උත්සාහය පැහැදිලි වේ. ලියාගන්න ඊට අදාළ උද්දෘත පාඨය උපුටා දක්වන පාඨය ලියාගන්න. ඒ කියන්නේ මේ අම්මයි තාත්තයි තම පුතාට
අකමැති වුණත් ඔහුගේ ජීවිතය බේරා ගන්න නාටක පවුලට විවාහ යෝජනාවක් ගෙන ගිය ආකාරය දැක්වෙන පාඨය ලියා ගන්න. එතනින් පැහැදිලි වෙන්නේ දරුවන්ගේ සුභ සිද්ධිය පතා අසරණ දෙමාපියෝ දෙන්නේ ක්‍රියා කරන ආකාරය. මසු දහසක් විද්ද මසු දහසක් විද්ද දුවගේ මසු දහසක් විද්ද දුවගේ පියාට මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා දුව මකුතුන්ට මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා දුව මකුතුන්ට පාවා දෙන්ට කියවයි කියාලා යව්හ උද්දත පාඨය බලන්න පාඩම් කරගන්න පුළුවන්. මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා හරිම ලේසියි. මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා ආපහු බලන්න. මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා ආපහු බලන්න. මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා දුව මකුතුන්ට පාවා දෙන්න කියවයි. දුව මකුතුන්ට පාවා දෙන්න කියවයි. පියාලා යවුහ මසු දහසක් විද්දත්තුවගේ පියාට දීලා දුව මකුතුන්ට පාවා දෙන්න කියවයි. කියාලා යවුහ. පුතා අද නිමා වෙන්න කලින් උද්දෘත පාඨ 4 පාඩම් කරලා නිදා ගන්නවා. අන්වර්ධන වගකීම. මේ පාඩමේ මේ විචාර දෙන පාඨ 4ම මේ වෙලාවෙන් පාඩම් කරලා ඉවරලා ඔයා නැගිටලා නිදා ගන්න සහභාගී ඉතුරු වැඩවලට ඔයා යොමු වෙන්න. කොහොමද අද දවසේ ඔයා නැගිටලා ගියත් කමන්නේ නැහැ. මේකෙන් පස්සේ අද දවසේ ඔබ නිදා ගන්න කලින් මේ පාඨ 4 ඉවර කරමු. ඔන්න පළවෙනි කොටස ඉවරයි. එතකොට ඒක උඩින් පෙන්නවා මේක යටින් නැවත කියන්න ඕනේ ඒ අම්මයි තාත්තයි කොයිතරම් අහිංසක උත්සාහයක් ගත්තද මේ දරුවගේ ජීවිතය රැකගන්න. ඒ කියන්නේ අනාගතය යහපත පතන නිසානේ ජීවිතයක් රැකගන්න. ඒ නිසා බලන්න ඒක අනාගතයේ යහපතක් පතන අම්මයි තාත්තගේ ක්‍රියාකලාපයක් විදියට. එහෙනම් දැන් අංක දෙකට අපි එනවා. අංක දෙක දාන්න ඊළඟ රූලෙන්ම. අංක දෙක දාන්න රූලක් ඇරලා උද්දෘත පාඨයෙන් පස්සේ රූලක් ඇරලා අංක දෙක දාන්න. අංක දෙක දාලා ලියාගන්න. දැන් අපි පෙන්නන්නේ නාටක තරුණියගේ තාත්තා කොහොමද දරුවන්ගේ සුභ සිද්ධිය ප්‍රාර්ථනා කළේ කියලා. නාටක තරුණියගේ තාත්තා. එනම් රූලක් ඇරලා අංක දෙක දාලා කෙලවරේ අංක දෙක දාලා වචනයකට ආසන ඉඳලා මෙහිම ලියන්න. මෙම කතාවේ මෙම කතාවේ නාටක තරුණියගේ පියාට
නාටක තරුණියගේ පියාට මෙම කතාවේ නාටක තරුණියගේ පියාට හිමිවන්නේ ද සුවිශේෂී තැනකි හිමිවන්නේද සුවිශේෂී තැනකි ඔහු 500කින් යුතු නාටක කණ්ඩායමේ නායකයා වෙයි 500කින් යුතු නාටක කණ්ඩායමේ නායකයා වෙයි ඔහු නාටක තරුණියට හොඳ පියෙකි. ඔහු නාටක තරුණියට හොඳ පියෙකි. ඔහු නාටක තරුණියට හොඳ පියෙකි. සර් මොකද්ද ඔහු ඔහු නාටක තරුණ හොඳ පියෙකි. උග්ගසේන සිටු පවුලෙන් විවාහ යෝජනාවක් ගෙන ආපසු එකවරම එය ප්‍රතික්ෂේප කළේ මසුරන් වලට වඩා එකවරම එය ප්‍රතික්ෂේප කළේ මසුරන් වලට වඩා දුවගේ අනාගතය මසුරන් වලට වඩා දුවගේ අනාගතය වැදගත් වූ නිසාය. උපුටා දැක්වීම ලියාගන්න ඊළඟ රූලෙන්. රූලක් අරින්න ඕනේ නැහැ. ඊළඟ රූලෙම උපුටා දැක්වීම ලියන්න දෙපැත්තේ ගානට ඉඩ දියලා. ලියන්න මේ පාඩේ තාම
කුඩා පාඨයක් මදුව මදුව මයන්න පොඩ්ඩක් ඈත් කරලා දුව මදුව මගේ දුව කියන අර්ථය මදුව විකුණන්නා නැත මදුව විකුණන්නා නැත විකුණන්නා නැත රන් හැරගෙන රන් හැරගෙන නොදෙමි රන් හැරගෙන නොදෙමි මදුව විකුණන්නා නැත රන් හැරගෙන නොදෙමි රන් හැරගෙන නොදෙමි නොදෙමි උද්දෘත පාඨේ වහන්න මදුව විකුණන්නා නැත රන් හැරගෙන නොදෙමි උද්දෘත පාඨේ වහලා රූලක් ඇරලා ලියා ගන්න මේ ਵਿਚාරේ අවසානම කරුණ දෙවෙනි කොටසයි අවසාන කරුණ නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා උද්දෘත පාඨ ඉවරයි උද්දෘත පාඨ ඉවරයි ඊළඟ රූලක් අරලා ලියා ගන්න නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා උග්ගසේන සිටු පුත්‍රයාට නැටුම් ශිල්පය උගන්වයි නැටුම් ශිල්පය උගන්වයි නැටුම් ශිල්පය උගන්වයි උග්ගසේන සිටු පුත්‍රයාට කාටද ඇහෙන්නේ නැත්තේ උග්ගසේන සිටු පුත්‍රයාට නැටුම් ශිල්පය උගන්වයි උග්ගසේන සිටු පුත්‍රයාට නැටුම් ශිල්පය උගන්වයි නැටුම් ශිල්පය උගන්වයි උග්ගසේන සිටු පුත්‍රයාට නැටුම් ශිල්පය උගන්වයි දක්ෂින ඔව් සර් දක්ෂින ඉන්නවද ඔව් දක්ෂිනද ඔව් ඔව් සර් මේ දක්ෂින මේකේ අර මං වාටර කියපු වැඩේ මට කරලා එවන්න නාම ලේඛනේ අන්න පුළුවන්ද පුළුවන් මට අද ඒක ඕන හොදේ හරි සර් හරි මොකද අපි ලියුවේ උග්ගසේන සිටු පුත්‍රයාට නැටුම් ශිල්පී උගන්වයි නැටුම් ශිල්පී උගන්වයි ඔහුට අවශ්‍ය වූයේ බින්දෙන තම දුවගේ පෞල් ජීවිතය රැකදීමටයි බින්දෙන පෞල් ජීවිතය රැකදීමටයි එපමණක් නොව
එපමණක් නොව එපමණක් නොව එපමණක් නොව කුඩා මුණුබුරාගේ කුඩා මුණුබුරාගේ කුඩා මුණුබුරාගේ අනාගතය සුරක්ෂිත කිරීමටයි කුඩා මුණුබුරාගේ අනාගතය සුරක්ෂිත කිරීමටයි අනාගතය සුරක්ෂිත කිරීමටයි කුඩා මුණුබුරාගේ අනාගතය සුරක්ෂිත කිරීමටයි සුරක්ෂිත කිරීමටයි මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ මින් පැහැදිලි වන්නේ නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා දරුවන්ගේ සුබ සිද්ධිය දරුවන්ගේ සුබ සිද්ධිය දරුවන්ගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කළ සැබෑ පියෙකු බවයි සැබෑ පියෙකු බවයි සැබෑ පියෙකු බවයි අවසාන පාඨය ලියා ගන්න දුවේ පුතේ අවසාන පාඨය උද්දෘත පාඨය ඒ කියන්නේ උගසේන සිටු පුත්‍රයාට නාටක තරුණියගේ පියා ශිල්ප ඉගෙනූ බව කියවෙන පාඨය උද්දෘත පාඨය ලියා ගන්න මයිලනුවන් කියන්නේ මාමණ්ඩිය මයිලනුවන් කරා ගොසින් මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථහීන මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථහීන උන් දන්නා මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථහීන උන් දන්නා ශිල්ප ඉගෙන උන් දන්නා ශිල්ප ඉගෙන පාඨය ඉවරයි මයිලනුවන් කරා ගොසින් කොයිතරම් පහසුවෙන් මේ වෙලාවෙන් පාඩම් කරන්න පුළුවන් බලන්න මයිලනුවන් කරා ගොසින් එතන වචන තුනයි මයිලනුවන් කරා ගොසින් වචන තුනයි තමන් සමර්ථහීන වචන 6යි මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථහීන වචන 6යි උන් දන්නා ශිල්ප ඉගෙන මෙතන 4යි 10යි උන් දන්නා ශිල්ප ඉගෙන මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථහීන උන් දන්නා ශිල්ප ඉගෙන ඔයා උත්තර දෙගෙන කියන බලන්න මම මෙතන ඉඳන් කියනවා මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථහීන උන් දන්නා ශිල්ප ඉගෙන හරිනේ උන් දන්නා ශිල්ප ඉගෙන එහෙමනම් දැන් පාඩ 4ක් දක්වලා ඉවරයි පාඩවල තහවුරු කිරීම සහිතව දැන් ඔයා ලියා ගන්න රූලක් අරලා නිගමනය කොහොමද කියලා මේ ගැන අහන ප්‍රශ්නය විමසුවා කියන පිළිතුර අවසානයේ අපි මේ ආකාරයෙන් ලියන්න සටහන්ගත මෙම සියලු කරුණු වලින් සටහන්ගත මෙම සියලු කරුණු වලින්
මෙම සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ සටහන්ගත මෙම සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ මෙම සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ උග්ගසේන සිටු පුත්‍රයාගේ දෙමාපියන් හා 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 නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා නාටක තරුණියගේ පියා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් නාටක තරුණියගේ පියා දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කර ඇති බවයි ක්‍රියා කර ඇති බවයි දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කර ඇති බවයි මෙම පාඩමේ අද අපි නිමා කරේ 5 වෙනි විචාර ප්‍රශ්නේ